2019 වර්ෂයේ සකස් කරපු ජීව විද්‍යාවට අදාළ පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙක සකස් කරලා තියෙන්නේ ස්ව අධ්‍යයන අභ්‍යාස විදියට. මම හිතනවා සමහර විට ඔබ දැකලා ඇති මේ පොත් දෙක 10 ශ්‍රේණියේ ජීව විද්‍යා ඒකක කියලා එක පොතක් සකස් කරලා තියෙනවා. ඒ වගේම 11 ශ්‍රේණියට ජීව විද්‍යා ඒකක කියලා තවත් පොතක් සකස් කරලා තියෙනවා. මේ පොත් දෙක මම කිව්වා ස්ව අධ්‍යයන අභ්‍යාස විදියට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් හෝ දෙකක් ලබා දීලා තියෙනවා. මේ පොත් කට්ටලය තුල ඉති ප්‍රශ්න එහෙම නැත්නම් පළවෙනි කොටසට අදාළ ප්‍රශ්න 300කුත් දෙවෙනි කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්න 60කුත් සකස් කරලා තියෙනවා. ඒතර මම කියන්න උත්සාහ කරේ මේ පොත් දෙක ඔබට ලබා ගැනීමෙන් සැලසෙන වාසිය තමයි පහුගිය අවුරුදු දෙකක කාලය තුල, ඒ කියන්නේ 2019 20 කියන වර්ෂ දෙකේදීම මේ පොතේ අඩංගු ජීව විද්‍යා ප්‍රශ්න වලින් තමයි සියලුම ප්‍රශ්න ලැබිලා තියෙන්නේ. මම මේ කියන්නේ මේ පොත දිහා බලාගෙන ප්‍රශ්න පත්‍රය හදපු එකක් ගැන නෙවෙයි. මේ පොතේ මම සකස් කරලා තියෙන ප්‍රශ්න ඒ ආකාරයෙන්ම හෝ ඊට අනුරූප ආකාරයකින් ඔබගේ ප්‍රශ්න පත්‍රයට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙන්නේ ඔබට ලබා දෙන්න පුළුවන් සියලුම ප්‍රශ්න ආකාර පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි මේ ප්‍රශ්න පත්‍ර පොත සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ පොත ඔබට ලබා ගන්න පුළුවන් නම් මේක පරිශීලනය කරන්න. මේකේ තියෙන ප්‍රශ්න ටික ප්‍රමාණවත් වෙනවා ඔබට ජීව විද්‍යා ඒකක සඳහා ලබා ගන්න ඕන ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා. ආයුබෝවන් දරුවනි. අද අපි කතා කරන්න යන්නේ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට අදාළ ව්‍යුහගත රචනා කොටසේ ප්‍රශ්න සම්බන්ධව. මම හිතනවා මේ වෙනකොට ඔබ මේ ප්‍රශ්න පත්‍රය කරලා මේ පිළිතුරු සාකච්ඡා කරන්නට සූදානම් වෙලා ඇතැයි. හොඳයි, අපි බලමු පළමු කොටසේ පළමු වන ප්‍රශ්නය. නැත්නම් ඒ කොටසේ තියෙන පළමු ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. සුලභ දූෂක ප්‍රභව කිහිපයක් හා ඒවායෙන් නිපදවන වායු දූෂක පහත රූප සටහන් නේ දැක්වේ. එහි දැක්වෙන ප්‍රාථමික දූෂක යනු ඍජුවම වායු ගෝලයට එකතු වන වායු දූෂක වේ. ප්‍රාථමික දූෂක වායු ගෝලයේදී රසායනික විපර්යාසවලට ලක්වීමෙන් නිපදවෙන ද්විතීක දූෂකද රූපයේ දැක්වේ. ඔයගලන්ට පේනවා මේ රූප සටහන. ඔයගොල්ලෝ දැකලා ඇති රූප සටහන ප්‍රශ්න පත්‍රය කරනකොට කියවන්න ඇති. පළමුවෙන් මේ ප්‍රශ්නය හොඳින් කියව ගන්න ඕනේ. ඊළඟට රූප සටහන අධීක්ෂණය කරන්න ඕනේ. ඒතර මේ රූප සටහනේ පෙන්වුම් කරලා තියෙනවා ප්‍රාථමික දූෂක වර්ග සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන් ඩයොක්සයිඩ්, ඇමෝනියා කියන වායු වර්ග දීලා තියෙනවා ප්‍රාථමික දූෂක විදියට. ද්විතීක දූෂක විදියට සල්ෆර් ට්‍රයොක්සයිඩ්, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ඕසෝන් කියන වායු වර්ග දීලා තියෙනවා. ඊළඟට මේ වායු දූෂක එකතු වන ක්‍රම කිහිපයක් මේක දක්වලා තියෙනවා. ගුවන් යාන, ගිනි කඳු, ඊළඟට වගාබිම්, සුපෝෂණය වූ ජලාශ, කර්මාන්ත ශාලා, මෝටර් රථ, මගී බස් රථ, නගර හා නිවාස, ඊළඟට නාලික යාත්‍රා කියන දේවල් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අහනවා ප්‍රශ්නේ පහත එක් එක් ප්‍රකාශයට අදාළ වන නිදසුණක් රූප සටහනින් තෝරා වගුවේ ස්ථාන පුරවා. ඉතින් මේ රූප සටහන නිරීක්ෂණය කරා නම් රූප සටහන ඇසුරින් ඔබට පහසුවෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ප්‍රශ්නය කියවන්න, ඒකට අදාළව රූප සටහන නිරීක්ෂණය කරන්න, ඒ නිරීක්ෂණ ඇසුරින් පිළිතුරු සොයන්න කියන එක.
පළවෙනි කොටස කියනවා මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ප්‍රාථමික දූෂක නිපද වෙන දූෂක ප්‍රභවයකි කියලා අහනවා. ඒ කියන්නේ මිනිසා මැදිහත් වෙන්නේ නැතුව සිදු කරන දූෂණය වෙන අවස්ථාවක් තමයි මෙතන පෙන්වුම් කරලා තියෙනවා. මොකද්ද? ගිනි කඳු පිපිරීම. ඒතර ඔබට ලියන්න තියෙන්නේ ගිනි කඳු කියන එක නැත්නම් ගිනි කඳු පිපිරීම කියන එක. ප්‍රභවය අහලා තියෙන්නේ. එතකොට ගිනි කඳු කියලා ලිව්වහම ප්‍රමාණවත් වෙනවා. දෙවෙනි කොටස අහනවා වායුගෝලයේ ඉහළදී ජීවීන්ට හිතකර ලෙසද පහළදී අහිතකර ලෙසද ක්‍රියා කරන ද්විතීක දූෂකයෙකි. වායුගෝලයේ ඉහළදී හිතකර වෙනවා පහළට එනකොට ඒක අහිතකර වෙන තත්ත්වයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද? ඕසෝන් වායුව. ඕසෝන් කියන එක අපි දන්නවා ඉහළදී ඕසෝන් ස්තරය සෑදීම සඳහා ඕසෝන් වායුව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පාරජම්බුල කිරණ පෘථිවියට ඇතුළු වීම වැළැක්වීම සිද්ධ වෙනවා ඕසෝන් වල. ඒතර ඕසෝන් පහළට ආපුවාම පහළදී මොකද කරන්නේ? මේ ඕසෝන් වල තියෙන බන්ධනය අපි දන්නවා ඕසෝන් හැදිලා තියෙන්නේ O3 කියන එක. O3 කියන එක O2 සහ ඔක්සිජන් බවට පත් වෙලා මේ ඔක්සිජන් පරමාණුව වෙනත් ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරලා ඒ ද්‍රව්‍ය විශේෂයෙන්ම විකාදනය වීම වලට ලක් කරන්න පුළුවන්. එහෙමනම් පිළිතුර වෙන්නේ ඕසෝන් කියන එක. නැත්නම් O3 කියන එක ලියන්න පුළුවන්. තුන්වෙනි කොටස අම්ලවැසි ඇති කිරීමට දායක වන ද්විතීක දූෂක නිපදවන ප්‍රාථමික දූෂකයෙකි. අපි දන්නවා අම්ලවැසි ඇතිවීම සිද්ධ වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. ඒ ගිනි කඳු පිරීමෙන් තමයි විශාල වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පරිසරයට පිට වෙන්නේ. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වර්ෂා ජලයේ දිය වෙලා සල්ෆියුරස් අම්ලය ඒ වගේම සල්ෆියුරික් අම්ලය බවට පත් වීම සිද්ධ වෙනවා. මේක තමයි අම්ලවැසි කියලා අපි කතා කරන්නේ. එතකොට එහෙමනම් බලපාන්නේ ප්‍රධාන වශයෙන්ම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. ඊට අමතරව කාට හරි ඕන නම් නයිට්‍රස් ඔක්සයිඩ් වායුව කියන එක කතා කරන්න පුළුවන්. මොකද නයිට්‍රස් ඔක්සයිඩ් වායුව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රස් අම්ලය ඒ වගේම නයිට්‍රික් අම්ලය සෑදීම සිද්ධ කරනවා. එhmenan ඒකත් අම්ලවැසි ඇතිවීමට හේතුවක් විදිහට කතා කරන්න පුළුවන්. ඒතර වඩා හොඳ වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව කවුරු හරි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව කියලා ලිව්වත් ඒකේ වැරද්දක් නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. හතරවෙනි කොටස සුපෝෂණය වූ ජලාශ වලින් මුදාහරින බාෂ්මික ගුණ වලින් යුතු ප්‍රාථමික දූෂකයෙකි. බාෂ්මික ගුණ දැන් අපි දන්නවා අලෝහ ඔක්සයිඩ් බොහෝමයක් ආම්ලිකයි. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ඒතර බාෂ්මික විදිහට මෙතන කතා කරන්නේ ඇමෝනියා වායුව කියන එක. මොකද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්මික ද්‍රව්‍යයක්. ඒතර එහෙනම් ඇමෝනියා කියන එක තමයි බාෂ්මික දූෂකයේ විදිහට කතා කරන්නේ. පස්වෙනි කොටස පසට පතිත වී ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක් සැපීමට දායක වන ද්විතීක දූෂකයෙකි. පසට එකතු වුණාට පස්සේ ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක්. මොකද්ද ප්‍රධාන පෝෂකය? නයිට්‍රජන්. අපි දන්නවා නයිට්‍රජන් පසට ලැබෙන්නේ. වායුගෝලීය නයිට්‍රජන් පසට ලැබෙන එක විදියක් තමයි නයිට්‍රික් අම්ලයේ විදියට එකතු වීම. අපි දන්නවා අකුණු ගැසීමේදී නයිට්‍රජන් වායුව ඔක්සිජන් වායුව එකතු වෙලා නයිට්‍රස් ඔක්සයිඩ් ඇතිවීම සිද්ධ වෙනවා. විදුලි ඡාපයක් යටතේ ඒ නයිට්‍රස් ඔක්සයිඩ් ජලයේ දිය වෙලා නයිට්‍රික් අම්ලය පසට ලැබෙනවා. ඒතර නයිට්‍රික් අම්ලයේ නයිට්‍රේට් තියෙනවා. ශාක ඒ නයිට්‍රජන් ලබා ගැනීම සිද්ධ කරන්නේ මෙන්න මේ නයිට්‍රික් අම්ලවල තියෙන නයිට්‍රේට් භාවිතා කරලා. එහෙම නැත්නම් අපි දන්නවා ජීවීන් තුළ තිරකිරීම මගින් නයිට්‍රජන් ලබා ගන්න පුළුවන්. ඒක මෙතනට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් නයිට්‍රික් අම්ලය කියන එක තමයි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. හයවෙනි කොටස අහනවා ආහාර සැතුම කෙටි කළහොත් මෙම දූෂක ප්‍රභවයෙන් වායු දූෂක මුදා හැරෙන ප්‍රමාණය අඩු වේ. ආහාර සැතපුම අඩු කරොත් අපි දන්නවා ආහාර සැතපුම කියන එක මොකද්ද? ආහාරයක් Tamanගේ ගෙදරට නැත්නම් Taman වෙත මේ ආහාර පැමිණීමේදී ගෙවාගෙන එන දුර. ඒ දුර අඩු වෙනකොට වායු දූෂණය අඩු වෙනවා කියන එක තමයි කියන්නේ. ඒතකොට අපි දන්නවා ආහාර අපි පිට රටවල් වලින් ගේනවා. පිටි වර්ග, පරිප්පු, මිරිස් වගේ ආහාර වර්ග ගේනවා. ඒතකොට ඒවා විශාල දුර ප්‍රමාණයක් ගෙවාගෙන එනකොට ඒවා ගේන්න වෙන්නේ මොනවයින්ද?
ගුවන් යානාවල එහෙම නැත්නම් නැව් මගින් තමයි මේ වගේ එන්න වෙන්නේ. එහෙම කියනකොට ඒ වාහන ගමන් කිරීමේදී වායු ගෝලයට අහිතකර වායු වර්ග පිට වෙනවා ඉන්ධන දහනය කිරීම මගින්. එhmenan එතනදී වායු ගෝලය දූෂණය වෙනවා. ඒ වගේම තමයි තමන් ඉන්න පරිසරයේ නැතුව පරිබාහිරවලින් පරිසරයකින් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවා නම් අපිට යාපනයේ එහෙම නැත්නම් ත්‍රිකුණාමලය නැත්නම් අම්පාර වගේ වෙනත් ප්‍රදේශවල ඉඳලා ආහාර එනකොට ලොරි නැත්නම් බස් රථ ඔස්සේ මේ ආහාර අරගෙන එනකොට ඒ සඳහා ඉන්ධන වැයවීමක් සිද්ධ වෙනවා. එහෙමනම් ආහාර සැපයීමට ඒකත් බලපෑමක් සිද්ධ වෙනවා. එහෙමනම් මෙතනදී අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් නාවික යාත්‍රා ගුවන් යානා කියන ඒවා. ඊට අමතරව කවුරු හරි බස් රථ, මෝටර් රථ වගේ දේවල් මේ සඳහා යෙදුවත් නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. හත්වෙනි කොටස. මෙම ප්‍රවාහන මාධ්‍ය තෝරාගතහොත් රට තුළ සිදු කරන සංචාරයකදී ඔබගේ කාබන් පිය සටහන අවම කළ හැකිය. මේ ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරොත් කාබන් පිය සටහන අවම කරන්න පුළුවන් කියලා. කාබන් පිය සටහන කියලා කියන්නේ මොකද්ද? අපි පරිසරයට මුක්ත කරන කාබන් ප්‍රමාණය කියන එක. ඒතර කාබන් ප්‍රමාණය අවම කරගන්න නම් අපි මොකද කරන්නේ? පුද්ගලික වාහන වෙනුවට පොදු වාහන භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒතර එනම් මෙතන පොදු වාහන විදියට ක්‍රියාත්මක වෙන්නේ මගී බස් රථ කියන එක. ඒතර මගී බස් රථ භාවිතා කිරීමෙන් අපිට පුළුවන් කාබන් පිය සටහන අවම කරගන්න. එතකොට ඔබ මේ පිළිතුරු 7 ලියලා තියෙනවා නම් ඔබට ලකුණු 7ක් හිමි වෙනවා මේ ප්‍රශ්නය සඳහා. ඊළඟ කොටස, ඒ කියන්නේ B කොටස. පළවෙනි ප්‍රශ්නයේ B කොටස. ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කර සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා දිනක් තුල ජනාකීර්ණ නගරයක වායුගෝලීය නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු NO2 සංයුතිය මනින ලදී. එම දත්ත ඇසුරෙන් අඳින ලද නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතියේ විචලන ප්‍රස්ථාරය පහත දැක්වේ. එම ප්‍රස්ථාරය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියයි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ ප්‍රස්ථාරය දැකලා තියෙනවා. මේ ප්‍රස්ථාරය පෙන්නු කළා තියෙනවා x අක්ෂයට කාලය නැත්නම් පැය වලින් දක්වලා තියෙනවා. y අක්ෂයට පිට කරපු නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතිය දක්වලා තියෙනවා ppm වලින්. ppm කියලා කියන්නේ parts per million කියන එක. ඒ කියන්නේ කොටස් අංශු මිලියනයකට තියෙන ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ. මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා අදාළ දිනේදී පැවති උපරිම හා අවම නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතිය කොපමණද කියලා. ඉතින් ප්‍රස්ථාරයක් දිහා බලලා අපිට මේ ප්‍රස්ථාරයේ කරුණු ලබා ගන්නයි තියෙන්නේ. මොකක්ද එතකොට මේකේ තියෙන උපරිමාගය ප්‍රස්ථාරයේ උපරිමාගය ගිහිල්ලා තියෙන්නේ. ඔබේ ප්‍රස්ථාරයේ දිහා බලන්න උපරිමාගය ගිහිල්ලා තියෙන්නේ 0.03යි ppm කියන එක. නොපරිමාගය. ඒතර අවමාගය ගිහිල්ලා තියෙන්නේ. ඒතර ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට අපිට පේනවා මේ ප්‍රස්ථාරයේ තියෙන රටාව. ඒ රටාව පහළ ඉඳලා වැඩි වෙලා ගිහිල්ලා ඊළඟට වෙනස් වෙලා යන රටාවක් තියෙන්නේ. ඒකේ අවම පෙන්නුම තියෙන්නේ 0.01. බලන්න මොන තරම් ලේසිද කියලා. ඒතර ඔබ ලියනකොට මේකේ parts per million කියන එක ලිවීම වැදගත් වෙනවා. එතකොට 0.03යි උපරිම ppm ඊළඟ අවම 0.01යි ppm කියලා ලියන්න තියෙන්නේ. ඔබට ඒක ලියලා තියෙනවා නම් ලකුණු 2ක් හම්බෙනවා. බලන්න මේ ප්‍රශ්න පත්‍රය අපි අමාරුයි කියලා කතා කරනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ ප්‍රශ්න දිහා දැක්කහම අපිට පේනවා මේ සරලව ඔබට ප්‍රශ්න කියවලා සරලව උත්තර හොයාගන්න පුළුවන් අවස්ථා මේ තියෙනවා. ඒතර නිකම්ම ලකුණු 2ක් ඔබට ලැබිලා තියෙනවා. ඒකේ දෙවෙනි කොටස අහනවා උපරිම නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතිය වාර්තා වී ඇත්තේ දවසේ කුමන පැයේදීද කියලා. ඒකත් ප්‍රස්ථාරය ඇසුරෙන් ගන්න තියෙනවා. වැඩිම තියෙන වෙලා දවස අහන්නේ, පැය අහන්නේ. ඒතර වැඩිම තියෙන පැය කියන එක අපි දන්නවා වැඩිම තියෙන්නේ 0.03 කියන අවස්ථාව 8 වෙනි පැයේ. එතකොට 8 වෙනි පැය කියන එක තමයි ලියන්නේ. ඒතර 8 වෙනි පැය කියලා ලියුණොත් ඔබට ලකුණක් හම්බ වෙනවා. 8 වෙනි පැයේදී. ඒතර මේවයි අමාරුයි කියන්නේ කොතනද කියන එක තමයි ගැටලු සාගත වෙන්නේ. ඔබ මේ ප්‍රස්ථාරය අවබෝධ කරගෙන ඒකෙන් කරුණු ලබා ගන්න තමයි ලබා ගැනීම තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි තුන්වෙනි කොටස අහනවා ඉහත ප්‍රස්ථාරයට අනුව දිනකදී උක්ත නගරයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතිය ඉහළාගයක් ගන්නා අවස්ථා දෙකක් දක්නට ඇත. ඒ සඳහා හේතුවක් දක්වන්න.
දැන් බලන්න මේකේ වැඩිම නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතිය තියෙන්නේ 8 වෙනි පැයේදී සහ 16 කියන්නේ අපි කියනවා 4 මාර කියන අවස්ථාව. වැඩිම තියෙන්නේ අපි කියනවා 16 වෙනි පැය 18 වෙනි පැය කියන එක. ඒ කියන්නේ 6 කියන එක. හරිද? 18 වෙනි පැයයි 20යි පැයයි අතර මැද්ද තමයි ඊළඟට වැඩිම අවස්ථාවක් නැක්මක් පෙන්නුම් කරන්නේ. එතකොට එහෙනම් 8 වෙනි පැය සහ 18 වෙනි පැය කියන්නේ පෙරවරු 8 සහ හවස 6 කියන අවස්ථා දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවා මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ රත වාහන වලින්. රත වාහන තුල ඉන්ධන දහනය වීමේදී වායු ගෝලයෙන් ලබා ගන්නා ඔක්සිජන් වායුව සහ නයිට්‍රජන් වායුව එකට එකතු වෙලා නයිට්‍රස් ඔක්සයිඩ් හැදෙනවා. මොකද එතන ඉහළ විද්‍යුත් විභවයක් පවතිනවා. ඒ විභවයේදී අර මම මුලින් කිව්වා වායු ගෝලය තුල නයිට්‍රස් ඔක්සයිඩ් හැදෙනවා වගේම වාහන එන්ජින් තුල නයිට්‍රස් ඔක්සයිඩ් සෑදීම සිද්ධ වෙනවා. අන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් එක පිට වෙන අවස්ථාව තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙමනම් ඉන්ධන දහනය තමයි මෙතනදී බලපාලා තියෙන්නේ. එහෙනම් මේකට හේතුව මොකද්ද? අපි දන්නවා 8 පැය කියන එක නැත්නම් හවස 6 පැය එහෙම නැත්නම් ওই 5ත් 6ත් අතර කාලය තුල තමයි අපේ වාහන තදබදය වැඩිම තියෙන්නේ. එහෙනම් වාහන තදබදය වැඩිපුර තියෙන අවස්ථාවලදී වායු ගෝලයට වැඩිපුර නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වීම සිද්ධ වෙනවා කියන එක කියන්න පුළුවන්. හේතුව තමයි යහන. ඒතර මේ කාල සීමාව තුළ තමයි වැඩිම වාහන තදබදයක් තියෙන්නේ. එහෙම නැත්නම් වැඩිම පිරිසක් රැකියාව සඳහා ගමන් කිරීම සිද්ධ වෙන්නේ මේ කාලය තුලද. ඒ වගේම තමයි මේ හවස 6 කියලා කියන්නේ වැඩිම පිරිසක් කාර්යාලවල සිට නැවත නිවෙස් වලට පැමිණීම සිද්ධ වෙන්නේ. නැත්නම් ඒ වෙලාවෙත් වැඩිම වාහන තදබදයක් තියෙන අවස්ථාව. එහෙනම් ඔබ ලියන්න ඕනේ වාහන තදබදයේ වැඩිපුරම පවතින අවස්ථාවලදී වාහන වලින් නිකුත් වෙන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වැඩි. ඒ නිසා තමයි මේ උපරිම මට්ටම් ලැබිලා තියෙන්නේ කියන්නේ. එහෙම ලියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒකේ 4 වෙනි කොටස අහනවා උක්ත නගරයේ උදේවරුවේ සිදුවන නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතියේ ඉහළ යාම සවස් වරුවේ සිදුවන ඉහළ යාමට වඩා වැඩි වී ඇත. එයට හේතුවක් දක්වන්න. එහෙනම් මොකද කියන්නේ? දැන් අර කියපු එකම අනිත් පැත්තට ලියන්නේ. උදේවරුවේ පවතින වාහන තදබදයට වඩා හවස් වරුවේ පවතින වාහන තදබදය අඩු වී. එවන් නැත්තම් අපි දන්නවා උදේවරුවේදී මොකද වෙන්නේ? සියලුම දෙනා උදේවරුවේදී එක වෙලාවට තමයි කාර්යාලය වලට යන්නේ. අපි වැඩ ආරම්භ කරන්නේ පෙරවරු 8ට. එතකොට 8ට සියලුම දෙනා යන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට තදබදේ වැඩි. හවස් වරුවේදී එක එක්කෙනා රාජකාරී වලින් නිදහස් වෙන්නේ වෙනස් වේලාවල් වලට. එතකොට මේ වෙනස් වේලාවල් වලට නිදහස් වෙනකොට වාහන තදබදය උදේට සාපේක්ෂව අඩු වෙනවා. ඒක නිසා අඩුවීමක් සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. මේක තමයි ඔබේ පිළිතුර විදියට ලියන්නේ. උදේ පවතින වාහන තදබදයට සාපේක්ෂව සවස් කාලයේ පවතින වාහන තදබදය අඩුයි. ඒ නිසා පිට කරන නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුයි කියලා ලියන්නේ. ඒකට ලකුණු දෙකක් ලැබෙනවා. පස්වෙනි කොටස අහනවා අදාළ දිනයේ උක්ත නගරයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් සංයුතියේ විචලනයට අනුරූප විචලනයක් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනත් ප්‍රාථමික වායු දූෂකයක් නම් කරයි. එතකොට මේ කියන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේම වෙනස් වෙන එකක්. මොකද්ද? කාබන් මොනොක්සයිඩ් කියන එක ඉන්ධනවල අසම්පූර්ණ දහනය වීම සිද්ධ වෙන නිසා කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වෙනවා. ඊළඟට සල්ෆර් ඩයොක්සයිඩ් පිටවීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඉන්ධනවල ගෙන්දගම් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට සල්ෆර් ඩයොක්සයිඩ් එකතු වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ ද්‍රව්‍ය වල ප්‍රතිශත ඉහළ යාම ඔබට දකින්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඔය එකක් ලියන්න පුළුවන් අපි අර මුලින් ලියපු ඒවායින් සල්ෆර් ඩයොක්සයිඩ් හරි, කාබන් ඩයොක්සයිඩ් හරි, කාබන් මොනොක්සයිඩ් වගේ පිළිතුරක් ලියන්න පුළුවන් ඔබට ලකුණක් හම්බ වෙයි. දෙවෙනි ප්‍රශ්නය. ඒ කොටස. සෛලයක් තුළ පවත්නා ඉන්ද්‍රියකා 4ක් හා ඒවායේ ප්‍රධාන කෘත්‍ය පිළිබඳ අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. වගුවේ දීලා තියෙනවා ඉන්ද්‍රියකාව සහ කාර්ය දීලා තියෙනවා. පළවෙනි එක දීලා තියෙනවා න්‍යෂ්ටිය කියන එක දීලා තියෙනවා. ඒ න්‍යෂ්ටියේ කාර්ය තමයි ඔබට ලියන්න තියෙන්නේ. මොකද න්‍යෂ්ටියේ කරන කාර්ය? න්‍යෂ්ටිය තමයි
සෛලය තුළ සිදු කෙරෙන සියලුම ජීව ක්‍රියා පාලනය කිරීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් සෛලය තුළ සිදු කෙරෙන සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම සිද්ධ කරන්නේ සෛලයමයි. ඒ වගේම මේ න්‍යෂ්ටියේ තමයි වර්ණ දේහ ගබඩා වෙලා තියෙන්නේ. එහෙනම් ජීවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම එහෙම නැත්නම් ලක්ෂණ ගබඩා කර තබා ගැනීම කියන කාර්යයන් සිද්ධ කරන්නේ න්‍යෂ්ටියමයි. ඔන්න ඔය කාර්යයන් වලින් එකක් Tamanට ලියන්න පුළුවන්. හරිද? ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම නැත්නම් ප්‍රවේලික තොරතුරු ගබඩා කර තබා ගැනීම කියන කාර්යයන් ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකේ අහනවා ඒකේ දීලා තියෙන කෘත්‍ය දීලා තියෙනවා අහන්නේ මොකද්ද ඉන්ද්‍රියකාව කියලා. මොකද්ද කෘත්‍ය? පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය සැපයීම. අපි දන්නවා සෛලයක ශක්තිය සැපයීම සිද්ධ කරන ජව පොළ නැත්නම් ශක්ති මධ්‍යස්ථානයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම්. එහෙනම් පිළිතුර වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම්. තුන්වෙනි ඉන්ද්‍රියකාව දීලා තියෙනවා ගොල්ගි සංකීර්ණය කියලා කියනවා. ගොල්ගි සංකීර්ණය කියන්නේ ඔබට මතක ඇති අර තැටි සමූහයක් විදිහට ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියකාව. මේකෙන් කරන්නේ මොකද්ද? ශ්‍රාවීය ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීම, ශ්‍රාවීය ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම, නැත්නම් ශ්‍රාවීය ද්‍රව්‍ය පරිවහනය කිරීම කියන කාර්යයන් තමයි ගොල්ගි දේහය නැත්නම් ගොල්ගි සංකීර්ණය මගින් සිදු කරන්නේ. එහෙනම් මේ පිළිතුරු තමයි ඔබ ලියන්න ඕනේ. ඊළඟට හතරවෙනි කොටස අහලා තියෙන්නේ ප්‍රෝටීන පරිවහනය. ඒතර කාර්යය තමයි ප්‍රෝටීන පරිවහනය කියන්නේ. එහෙනම් ප්‍රෝටීන පරිවහනය කරන්නේ කොහොමද? අපි දන්නවා ප්‍රෝටීන් නිපදවීම කියන කාර්යය වුණා ඒක කරන්නේ කවුද? රයිබෝසෝම මගින්. රයිබෝසෝම කොහෙද තියෙන්නේ? අන්තප්ලාස්මීය ජාලිකා මත. එහෙනම් වැඩිපුරම රයිබෝසෝම පිටලා තියෙන අන්තප්ලාස්මීය ජාලිකා. ඔබ දන්නවා අන්තප්ලාස්මීය ජාලිකා කොටස් දෙකකට වෙන් කරනවා අපි. එකක් තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා, අනිත් එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ. ඒතර රළු අන්තප්ලාස්මීය ජාලිකාවල තියෙන රයිබෝසෝම ප්‍රමාණය වැඩි. එහෙමනම් රයිබෝසෝම වලින් ප්‍රෝටීන් නිපදවලා ඒ ප්‍රෝටීන් පරිවහනය කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ රළු අන්තප්ලාස්මීය ජාලිකාවලින්. ඒ ඔබ රළු කියන වචනේ ලියන එක තමයි වඩාත්ම නිවැරදි පිළිතුර. රළු අන්තප්ලාස්මීය ජාලිකා. දැන් අපි දන්නවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ කියන්නේ මොනවද? රයිබෝසෝම අඩු අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ලිපිඩ සහ ස්ටෙරොයිඩ් පරිවහනය කිරීම තමයි කරන්නේ. එහෙමනම් පිළිතුර එන්න ඕනේ රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. හොඳයි. එහෙනම් ඔබ ඒ කොටසට ලකුණු 4ක් ඔබට හම්බ වෙනවා. ඒ පිළිතුරු 4 ලියලා තියෙනවා. ඒකේ B කොටස. ඒකේ පළවෙනි කොටස යහනවා ශාක පටක වර්ගීකරණය දැක්වෙන අසම්පූර්ණ සටහන පහත දැක්වේ. A B C D කොටු වලට අදාළ පටක වර්ගය දී ඇති තිත්තිරි මත ලියා සටහන සම්පූර්ණ කරන්න. ඔබට මේ වගේ ප්‍රශ්නයක් සැපුණාම ඔබ මතක් කරගන්න ඕනේ පටක වර්ගීකරණය කියන එක අපි කරලා තියෙනවා. අපි දන්නවා පටක ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ස්ථිර පටක සහ විභාජක පටක කියලා. පටක ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ස්ථිර පටක සහ විභාජක පටක කියලා. ස්ථිර පටක අපි ආයෙත් කොටස් දෙකකට වෙන් කරනවා. සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා. සරල ස්ථිර පටක වර්ග තුනක් ගැන අපි කතා කරා. මොනවද? මෘදු ස්ථිර පටක, දෘඪ ස්ථිර පටක සහ ස්ථූල කෝණාස්ථිර පටක කියලා කොටස් තුනක් ගැන කතා කරා. සංකීර්ණ ස්ථිර පටක කොටස් දෙකක් ගැන අපි කතා කරා. මොනවද? එකක් තමයි සෛලම පටකය, අනිත් එක තමයි ෆ්ලෝයම පටකය. විභාජක පටකත් අපි කාණ්ඩ තුනකට වෙන් කරා. මතක ඇති? මතක් කරගන්න මේ එක මොනවද? එකක් තමයි අග්‍රස්ත විභාජක පටක, ඊළඟට පාර්ශ්වික විභාජක පටක, ඊළඟට අන්තර් විභාජක පටක කියලා කොටස් තුනකට වෙන්. ඔන්න ඔය ටික ඔබේ ඔළුවට එනවනම් ඔබට මේ පිළිතුරු ලිවීම වඩාත් පහසුයි. එහෙනම් මෙතන අහනවා පළවෙනි එකේ A කියන එකට දීලා තියෙනවා ස්ථිර පටක දීලා තියෙනවා. එහෙනම් A කියන්නේ විභාජක පටක. ඊළඟට ස්ථිර පටක කොටස් දෙකක් දීලා තියෙනවා. සරල ස්ථිර පටක දීලා තියෙනවා. එහෙමනම් B කියලා කියන්නේ සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටක වල කොටස් තුනෙන් දෙකක් දීලා තියෙනවා. මෘදු ස්ථිර සහ ස්ථූල කෝණාස්ථිර දීලා තියෙනවා. එහෙමනම් C කියලා කියන්නේ දෘಢ ස්ථිර පටක. ඊළඟට සංකීර්ණ ස්ථිර පටක
ಜಾති දෙකෙන් එකක් දීලා තියෙනවා. සෛලම පටකය දීලා තියෙනවා. එහෙනම් ෆ්ලෝයම පටකය තමයි D කියලා කියන්නේ. ඔන්න ඔය හතර ලියලා තියෙනවා නම් ඔබට ලකුණු හතරක් හම්බ වෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නවල පහසුතාවය. ලොකු අපහසු කරුණු නෙමෙයි මේ අහලා තියෙන සරල උත්තර ටිකක් තමයි අහලා තියෙන්නේ. එhmenan මේකේ දෙවෙනි කොටස අහනවා ප්‍රභා සංශ්ලේෂණයේ වැඩිපුරම සිදුවන පටක වර්ගය කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණය හොඳටම සිද්ධ වෙන්නේ මෘදුස්තර පටක. අපි දන්නවා පත්‍රවල තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. පත්‍රවල ප්‍රධාන වශයෙන් පත්‍ර මැදයේ තියෙන්නේ ඉනු මෘදුස්තර පටකය නැත්නම් සවිවර මෘදුස්තර පටකය කියන පටක තියෙනවා. ඉනි මෘදුස්තර පටක, සවිවර මෘදුස්තර පටක කියන අන්නේ මෘදුස්තර පටක තමයි තියෙන්නේ. එහෙනම් ඒව තුළ තමයි වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. එහෙනම් පිළිතුර ලියන්න වෙන්නේ ඔබ මෘදුස්තර පටක කියලා. තුන්වෙනි කොටස පෙනේර නල සෛල අඩංගු පටක වර්ගය නම් කරන්න. පෙනේර නල සෛල තියෙන්නේ අපි දන්නවා ෆ්ලෝයම පටකවල, අපි දන්නවා ෆ්ලෝයම වල, දැන් සෛලම වල නාලයක් තියෙනවා. සෛලම් පටකයේ මැදේ වෙන් වෙලා නැහැ සෛල. නාලයක් විදිහට තමයි පිටලා තියෙන්නේ. සෛලම් වාහිනී වල. හැබැයි ෆ්ලෝයම් වාහිනී වල අපි දන්නවා පෙනේර තල ඒකක පිටලා තියෙනවා. ඒ පෙනේර තල ඒකක පිටලා තියෙන්නේ එහෙමනම් ෆ්ලෝයම් පටකය තුල. එහෙනම් අහන්නේ මෙතන පෙනේර නල සෛල පිටලා තියෙන්නේ මොකේද කියලා. හරිද? එහෙනම් ලියන්න ඕනේ ෆ්ලෝයම් පටකය එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට C කියන කොටස ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් පරීක්ෂා කිරීමට ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සකසන ලද ඇටෝමක් රූපයේ දැක්වේ. ඒක අහන පළවෙනි එක. ඔබට පේන රූප සටහන ඇටෝම පේනවා. මොකද්ද? අපි අර පොඩි කාලේ දැන් කරපු පරීක්ෂණයක් මතක ඇති. හයිඩ්‍රිල්ලා ශාක ටිකක් නැත්නම් අපි ජලජ ශාක ටිකක් කුණීලයකින් වහලා බීකරයක් ඇතුලේ දාලා ඒ වායු මේක සූර්යාලෝකයට විවෘත කරලා රැස් වෙන වායු එකතු කරගන්න සිදු කරපු පරීක්ෂණය. මේක දැක්ක ගමන් ඔබට මතක් වෙනවා අපි අවුරුදු කීපයක් තිස්සේ මේක සිද්ධ කරා. 7 පන්තියේදී 9 පන්තියේදී ඔයගේ පන්ති කීපයකදී මේක කරලා තියෙනවා. එහෙමනම් බලන්න පළවෙනි කොටස අහනවා මෙම ඇටෝම හිරුවෙලියේ තැබූ විට පරීක්ෂා නලය තුල එකතු වන වායුව කුමක්ද? අපි මේ පරීක්ෂණය කරන්නේ මොකද්ද? ශාක දහවල් කාලයේදී ඔක්සිජන් වායුව පිට කරන බව පෙන්වීමට. ඔන්න පරීක්ෂණය. එතන ඔක්සිජන් වායුව පිට කරන බව පෙන්වන්න කරනවා නම් මේක වෙන නලය එකතු වෙන්නේ මොකද්ද? ඔක්සිජන් වායුව තමයි එකතු වීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔක්සිජන් වායුව කියලා ලිව්වොත් ලකුණු එකක් හම්බෙනවා. දෙවන කොටස අහනවා එම වායුව හඳුනා ගැනීමට සිදු කළ හැකි පරීක්ෂාවක් හා එහිදී ලැබෙන නිරීක්ෂණය සඳහන් කරන්න. අපි දන්නවා අපි වායු වර්ග තුනක් ගැන අපි කතා කරා. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් අඳුනගන්න පරීක්ෂණ අපි දන්නවා. එහෙනම් ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂණය තමයි මෙතන අහන්නේ. කොහොමද ඔක්සිජන් වායුව හඳුනගන්නේ? පුලිඟු කීරක් පාවිච්චි කරලා. අපි දන්නවා පුලිඟු කීර කියන්නේ මොකද්ද? ගිනි පුපුරක් සහිත අමු ඉරටුවක්. ඒතර මෙන්න මේ ගිනි පුපුර නැත්නම් අපි කියනවා හඳුන් පුරක වගේ පුලිඟුවක් තියෙන අමු ඉරටුවක්. මේ පුලිඟු කීරක් ඇතුල් කරනවා මේ නලය තුළට. එහෙම ඇතුල් කරාම පුලිඟු කීර දැල් වෙනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ ඔක්සිජන් වායුව. එහෙනම් පරීක්ෂණය මොකද්ද? පුලිඟු කීරක් ඇතුල් කිරීම. නිරීක්ෂණය මොකද්ද? පුලිඟු කීර දැල්වීම. පුලිඟු කීර දැල්වීම. මේක පුලිඟු කීරක් ඇතුල් කරලා තව අපි පරීක්ෂා කරන වායුවක් තමයි හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව තිබුණා නම් පුලිඟු කීර දැම්පුවහම මොකද වෙන්න ඕනේ? පොප් හඬින් දහණය වෙලා දැල්වෙන ඉගෙනවා. එතකොට පොප් හඬින් දහණය වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් වායුව කියන්නේ ගිනි ගන්න වායුවක්. ඒ නිසා අපි පුලිඟු කීරක් ඇතුල් කරනකොට එතන ඇතුල් කරන්නේ අපි දැල්වෙන පුලිඟු කීරක්. දැල්වෙන පුලිඟු කීරක් ඇතුල් කරපුවාම අර වායුව දහණය වෙනකොට පිට වෙන ශබ්දය තමයි පොප් කියලා අපි හඳුන්වන්නේ. එතකොට එහෙනම් ඒ හයිඩ්‍රජන් තියෙනවා නම් තමයි පොප් හඬින් දහණය වෙන්නේ. ඒ හයිඩ්‍රජන් පරීක්ෂා කරන්න අපි දාන්නේ දැල්වෙන පුලිඟු කීරක්. එහෙනම් මෙතෙන්ට අපි දාන්නේ නැහැ දැල්වෙන පුලිඟු කීරක්. මෙතෙන්ට දාන්නේ පුලිඟු කීරක්. පැහැදිලි? එහෙනම් පුලිඟු කීරක් ඇතුල් කිරීම කියනවා පරීක්ෂණය, නිරීක්ෂණය පුලිඟු කීර දැල්වේ. ලකුණු දෙකක්. පැහැදිලි? ඊළඟට තුන්වෙනි කොටස අහනවා සාමාන්‍ය ජලය වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් සම්ප්‍රයුක්ත කළ ජලය යොදා ඉහත ඇටෝමට සමාන නව ඇටෝමක් සකස් කරන ලදී. ඒ කියන්නේ මේ ඇටෝම වගේම තවත් ඇටෝමක් ඇදුවලු මේ ජලය කාබන් ඩයොක්සයිඩ් වලින් සම්ප්‍රයුක්ත කරලා. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් වගේ ද්‍රව්‍යයක් මේකට ඇතුල් කරලා ඇතුල් කරපුවාම කාබන් ඩයොක්සයිඩ් වලින් සම්ප්‍රයුක්ත වෙනවා. ප්‍රශ්නේ අහනවා ඒ කියන එකේ සමාන පරිසර තත්ත්වය යටතේ පළමු ඇටෝමයේ වායු බෝල පිටවීම සමග සැසඳීමේදී
නව ඇටෝමෙහි වායු බුබුල පිටවීම සම්බන්ධයෙන් අපේක්ෂා කළ හැකි නිරීක්ෂණයක් සඳහන් කරා. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වැඩි කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධකයක්. එහෙනම් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් වායු බුබුල පිටවීමේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් නිරීක්ෂණය මොකද්ද තමයි දකින්න පුළුවන්. කලින් ඇටෝමට වඩා අලුත් ඇටෝමෙහි වායු බුබුල පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි වේ. ඔන්නෝක තමයි දකින්න පුළුවන් නිරීක්ෂණය කියන්නේ. ඊළඟට අහනවා එම නිරීක්ෂණයට හේතු දක්වන්න කියලා. දැන් හේතුව මම කියවන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන සාධකයක්. ඒතර කාබන් ඩයොක්සයිඩ් හොඳින් ලැබෙනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව වැඩි වෙනකොට පිට කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙමනම් ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා A සහ B කොටස් දෙක. හොඳයි. එහෙමනම් අපි ඔය කතා කරේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ A කොටස P Q R යන ඝන ද්‍රව්‍ය තුනක් දැලිස් ව්‍යුහ පහත රූප සටහනින් දක්වා ඇත. පේනවා ඇති ඔබට P Q R කියලා දැලිස් ව්‍යුහ තුනක් දක්වලා තියෙනවා. ඒවා හඳුනාගෙන එම ව්‍යුහවල හා දැලිස් ව්‍යුහවල නම් පහත කොටුවෙන් තෝරා අදාළ ස්ථාන පුරවන්න. මේක අමාරුවෙන් මහන්සි වෙලා පාඩම් කරලා මතක තියාගන්න දෙයක්වත් නෑ. මේ කොටුවේ දීලා තියෙනවා උත්තර ටික ගැලපෙන තැන් වලට ලියන්න විතරයි තියෙන්නේ. මෙන්න තව බලන්න ප්‍රශ්න අමාරුයි කියපු කට්ටියට මේ තියෙන පහසුතාවය. දැන් ගොඩක් වෙලාවට හිතනවා ප්‍රශ්න අමාරු කරලා තියෙන්නේ පේපර් එක අමාරුයි කියලා. ඒ කියන්නේ අපි මේ කොටුවේ තියෙන ටික තෝරලා ලියා ගන්න බැරි මට්ටමක නම් ඉන්නේ. අපි කොච්චර දුර්වලද කියලා හිතන්න ඕනේ. ඒතර බලන්න. එහෙනම් මේක දීලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්, දියමන්ති, මිනිරන්, අයනික, පරමාණුක කියලා දීලා තියෙනවා. පළවෙනි එකේ දීලා තියෙන්නේ අපි දන්නවා පළවෙනි එකේදී දීලා තියෙන්නේ දියමන්ති වල ව්‍යුහ සටහන තමයි දීලා තියෙන්නේ. ඒතර ද්‍රව්‍ය දියමන්ති එකේ තියෙන්නේ පරමාණුක දැලිසක්. දියමන්ති කියන්නේ කාබන් පරමාණු සකස් වෙලා හැදිච්ච එකක් තමයි දියමන්ති කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේකේ කාබන් පරමාණු මේ විදිහට කාබන් පරමාණු සකස් වෙලා තියෙනවා. හරිද? ඒතර ඒ කාබන් පරමාණු සකස් වෙලා තියෙන දැලිසක් තමයි දියමන්ති වල තියෙන්නේ. එහෙනම් පළවෙනි එකේ දියමන්ති පරමාණුක දැලිසක් තියෙනවා. දෙවෙනි එකේ තියෙන්නේ මිනිරන්. ඒකත් අපි දන්නවා මිනිරන් තියෙන අර ස්තර විදියට පිටලා තියෙන්නේ. පළවෙනි ස්තරය දෙවෙනි ස්තරයේ විදියට පිටලා තියෙන්නේ. මිනිරන් කියන්නේ කාබන් වල එක ස්වරූපයක්. අපි දන්නවා කාබන් බහුරූපී මූලද්‍රව්‍යයක්. එතකොට මිනිරන් කියන්නේ ඒක ස්වරූපයක්. ඒකේ තියෙන්නේ පරමාණුක දැලිසක් කියලා ඒගොල්ලෝ දීලාම තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. R කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් අතන තියෙන ද්‍රව්‍ය තුන දෙකක් ගියා නම් ඊළඟ එක සෝඩියම් ක්ලෝරයිඩ්. අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් විදියට සම්බන්ධ වෙලා තියෙනවා. සෝඩියම් පරමාණුවක් වටේට මේ විදියට ක්ලෝරින් පරමාණු 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි ඔය පෙන්නලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස. ඒ වගේ දිගටම පවතිනවා නම් ඔය මේ දැලිස අපි නිර්මාණය කරා මතක ඇති. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන මොන සම්බන්ධයක්ද? අයනික දැලිසක්. ඒක අයන තියෙන්නේ සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඒක අයනික දැලිසක්. බලන්න ලකුණු පහක් ඔබට හම්බ වෙනවා එතෙන්. මේ කොටස් පහ නම් කරාට ලකුණු පහක් හම්බ වෙනවා. ඒකේ දෙවෙනි කොටසේ දැලිස් ව්‍යුහවල ඇල්ෆා හා බීටා ලෙස දක්වා ඇති රසායනික බන්ධනවල නම් කියන්නේ. පරමාණුක දැලිසවල තියෙන්නේ මොන බන්ධනද? සහ සංයුජ බන්ධන තියෙන්නේ. සහ බන්ධන නැත්නම් සහ සංයුජ බන්ධන තියෙන්නේ. මේ අපි දන්නවා මේ පරමාණු අතර මේ සහ සංයුජ බන්ධන තියෙන්නේ. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියනත් මේකේ තියෙන අයන සෝඩියම් අයන ක්ලෝරයිඩ් අයන පිටලා තියෙන්නේ. එහෙනම් ඒකේ තියෙන මොන බන්ධනද? අයනික බන්ධන තමයි පිටලා තියෙන්නේ. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. අයනික සංයෝගය තුළ තියෙන්නේ අයනික බන්ධන. ඒතර එහෙනම් ඇල්ෆා කියන්නේ සහ සංයුජ බන්ධන, බීටා කියලා කියන්නේ අයනික බන්ධන. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට අහන එක තුන්වෙනි කොටසේ P, Q හා R ද්‍රව්‍ය අතරින් ඝන අවස්ථාවේදී විද්‍යුතය සංනයනය කරන්නේ කුමන ද්‍රව්‍යයේද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වලින් විදුලිය සංනයනය කරනවා කියලා. හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ් වල විදුලිය සංනයනය කරන්නේ මොන අවස්ථාවේද? එක්ක ජලීය ද්‍රාවණයක් විදියට තියෙනකොට එමත් නැත්නම් විලීන තත්වයේ පවතින විට. විලීන කියලා කියන්නේ ද්‍රවාංකයේදී ද්‍රව බවට පත් වෙලා තියෙන. විලීන ද්‍රාවණයකින් විදුලිය සංනයනය කරනවා නැත්නම් ජලීය ද්‍රාවණයකින්. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් වලින් විදුලිය සංනයනය කරන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා මොනවද?
දියමන්ති වලින් විදුලිය සන්නායනය කරන්නේ නැහැ. එහෙනම් මිනිරන් වලින් තමයි විදුලිය සන්නායනය කරන්නේ. එහෙනම් පිළිතුර විදිහට ගන්න තියෙන්නේ මිනිරන් කියන එක. ඉහළම දෘಢතාව දත්තේ කොන මුණ ද්‍රව්‍යයේද? වැඩිම දෘಢතාවයක් තියෙන ඛනිජය. ඔයගොල්ලෝ දන්නවා වීදුරු කැපීම සඳහා පාවිච්චි කරන්නේ දියමන්ති කටු තමයි පාවිච්චි කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ දියමන්ති. B කොටස. M නැමැති ලෝහය හා සම්බන්ධ ප්‍රතික්‍රියා දෙකක් පහත දක්වා ඇත. M ධන ඔක්සිජන් වායුව රත් කිරීම X කියන සුදු පාට කුඩක් හම්බ වෙනවා කියලා කියනවා. M කියන එකේනා ඔක්සිජන් එක්ක සම්බන්ධ වුණාම ඔක්සිජන් වායුව කියලා දැන ලියලා තියෙන අකුරෙන් ඒ කියන්නේ O2 කියන එක. එතකොට හැදෙන්නේ M කියන එකේ ඔක්සයිඩ් එක හදනවා. හරිද? M වල සමාන X කියන ද්‍රව්‍යය හැදෙනවා. ඊළඟට M කියන එක Y කියන ද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා කියලා කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණයක් හැදෙනවලු. ඊට අමතරව Z කියන වායුවක් පිට වෙලා යනවා. මම ඔන්න රසායනික සූත්‍ර පාවිච්චි කරලාම ලියුවා. හරිද? දැන් ඕගොල්ලන්ට M කියන එක Y එක්ක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්න නම් හරිද? ඒ කියන්නේ මෙතන මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම M කියන්නේ කවුද? M කියන්නේ මැග්නීසියම් වෙන්නම ඕනේ. එහෙනම් ඔන්න ටක් ගාලා ලියන්න පුළුවන් උත්තරේ. ආන්නේ M X Y හා Z හඳුනාගෙන ඒවායේ නාම හෝ රසායනික සූත්‍ර හෝ තිත්තිර මත ලියන්න. එහෙනම් ඔන්න මෙතන මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් කියන එකේනා ඔක්සිජන් එක්ක එකතු වුණාම මොනවද හැදෙන්නේ? මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන්නේ MgO. එහෙනම් ඔන්න X කියන එක වෙනකොට අපිට ලියන්න පුළුවන් මැග්නීසියම් ඔක්සයිඩ්. MgO කියන. එහෙනම් X කියලා කියන්නේ මොකද්ද? මැග්නීසියම් ඔක්සයිඩ්. ඊළඟට අහනවා Y. මෙතන හැදෙන ක්ලෝරයිඩ් දැන් ලෝහයක් අම්ලයක් සමග ක්‍රියා කරලා ලෝහයක් අම්ලයක් සමග ක්‍රියා කරලා අම්ලයට අදාළ ලෝහ ලවණය හදනවා. ඊට අමතරව හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එහෙනම් මෙතනදී ක්ලෝරින් පිට වෙන්න නම් මෙතන ගන්න ඕනේ මොනවද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ගන්න තියෙන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ගන්න. ඒත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ගත්තාම මෙතන පිට වෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වායුව. ලෝහයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරපුවාම අම්ලයට අදාළ නැත්නම් අම්ල ඛණ්ඩකයට අදාළ ලෝහයේ ලවණය හදනවා. ඊට අමතරව හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඔන්න සම්බන්ධතාවය. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ Y කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, Z කියලා කියන්නේ හයිඩ්‍රජන් වායුව. ලකුණු 4ක් හම්බ වෙනවා ඔබට. ඒකේ දෙවෙනි කොටස අහනවා X සංයෝගයේහි M පවතින අයනික ආකාරය M ධන 2 වේ. M සංයෝගයේ ඔක්සිජන් පවතින අයනික ආකාරය දක්වන්න කියලා කියනවා. ඒකේ සංකේතය දාන්න. M තියෙනවා කිය Mg තියෙන්නේ කොහමද? Mg ධන 2. Mg ධන 2නේ. ඒතර Mg ධන 2ත් එක්ක සම්බන්ධ වෙන්න නම් මෙතන මොකද වෙන්න ඕනේ? Mg වල ධන 2යි එනම් ඔක්සිජන් වල මොකද වෙන්න ඕනේ? ඍණ 2 වෙන්න ඕනේ. O ඍණ 2. MgO වල මොකද මැග්නීසියම් වල සංයුක්තාවය 2යි ඔක්සිජන් වලත් සංයුක්තාවය 2යි. එතකොට ඔක්සිජන් වල තියෙන්න ඕනේ ඍණ 2. ඉතින් ඔයගලන්ට ලියන්න පුළුවන් O ඍණ 2. මෙහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් O මේ විදිහට ඍණ ලකුණු දෙකක් දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි ලියන විදිහ. එක ලකුණක් හම්බෙන්නේ. X අල්ප වශයෙන් ජලීය ද්‍රව්‍ය වේ. X කියන්නේ මොනවද? මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක අල්ප වශයෙන් ජලීය ද්‍රව්‍ය වේ කියලා කියනවා. එම ජලීය ද්‍රාවණයට ලිට්මස් පත්‍ර යොදා පරීක්ෂා කිරීමේදී වර්ණ විපර්යාසයක් දක්වන්නේ කුමන වර්ණයෙන් යුතු ලිට්මස්ද? M කියන්නේ මැග්නීසියම්, X කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් කියලා කියන්නේ භාෂ්මික ඔක්සයිඩයක්. භාෂ්මික ඔක්සයිඩයක් නම් ඒ භස්ම සම්බන්ධව ප්‍රතික්‍රියා කරන්නේ මොන ලිට්මස්ද? රතු ලිට්මස් නිල් වෙන. එහෙනම් රතු නිල් පාට වෙන එක තමයි භස්ම වලදී සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන පාවිච්චි වෙන්න ඕනේ රතු ලිට්මස් කියන්නේ. පැහැදිලි? හොඳයි. එක ලකුණක් හම්බ වෙනවා. හතරවෙනි ප්‍රශ්නය. A කොටස. නිව්ටන් නියම ආදර්ශනය කිරීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමකදී
සමාන m ස්කන්ධ දෙකකට තන්තු මගින් සම්බන්ධ කළ ට්‍රොලියක් යොදා ගැනීම. ක්‍රියාකාරකමේ අවස්ථා තුනක් රූප සටහන් වල දැක්වේ. එම අවස්ථාවල ලිහිල්ව ඇති තන්තු රැලි ආකාරයටද ඇදී ඇති තන්තු සරල රේඛීයවද දක්වා ඇත. මේසයට දෙකළවරට සවිකල A හා B සුමට කප්පි මතින් තන්තු යොදා ඇත. තිරස් මේසය මත සුමටව චලනය වන ට්‍රොලියේ චලිත දිශාව හා ස්කන්ධවල චලිත දිශා ඊතල මගින් දක්වා ඇත කියලා තියෙනවා. ඔබට පේන ඇති රූපවල පළවෙනි රූපයේ Aට සම්බන්ධ වෙලා තියෙන රැලි සහිත තන්තුවක්, Bට සම්බන්ධ වෙලා තියෙනවා ඍජු තන්තුවක්. ඒ කියන්නේ ඇදිලා තියෙනවා. B කියන අවස්ථාවේදී දෙපැත්තෙම තියෙන තන්තු දෙකම රැලි සහිතයි. C කියන අවස්ථාවේදී මොකද්ද? Aට සම්බන්ධ A කප්පියට සම්බන්ධ වෙලා තියෙන තන්තුව ඇදිලා තියෙනවා. B කප්පියට සම්බන්ධ වෙලා තියෙන තන්තුව රැලි සහිත වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ මේ ට්‍රොලිය මේසෙ දිගේ චලනය කරවීම තමයි සිද්ධ වෙන්නේ. ට්‍රොලිය චලනය වෙනකොට මොකද වෙන්නේ? අපි M කියන භාරයක් යොදලා තියෙනවා ට්‍රොලිය එක පැත්තකට. එතකොට මේ භාරය නිසා ට්‍රොලිය ඇදිලා යනවා. ට්‍රොලිය ඇදිලා යනකොට මොකද වෙන්නේ? ඊළඟට මේක පල්ලෙහාට ආවම මේ එන වේගය නිසා අනිත් පැත්තේ තියෙන M කියන භාරයේ ඉහළට එසවීමක් සිද්ධ වෙනවා කියන එක. මේ අවස්ථා තුනක් තමයි දීලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේදී අපි ට්‍රොලිය තියලා භාරය ක්‍රියාත්මක කරනවා පහළට. ඒ ක්‍රියාත්මක කරනකොට ට්‍රොලිය චලනය වෙනවා. එතකොට තන්තු ඇදිලා දෙවෙනි අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? අනිත් පැත්තේ තියෙන M භාරයේ ඉහළට එසවීමක් සිද්ධ වෙනවා. ඒකේ පළවෙනි කොටස අහන්නේ පහත කොටුවේ සඳහන් යෙදුම් සුදුසු පරිදි යොදා 1 2 3 අවස්ථාවල ට්‍රොලියේ චලිත ස්වභාවය විස්තර කරන පහත වගුව සම්පූර්ණ කරන්න කියලා. මේකෙත් බලන්න ඔබට දීලා තියෙනවා හිස්තැන් වලට යොදන්න ඕන පද ටික දීලා තියෙනවා. ඒ පද ටික යොදාගෙන හිස්තැන් පුරවන්න තමයි ඔබට තියෙන්නේ. මොනවද දීලා තියෙන්නේ? ඒකාකාර මන්දනය, ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, නිව්ටන්ගේ පළමුවන නියමය, නිව්ටන්ගේ දෙවන නියමය. ඔන්න ඔය ටික දාන්න තියෙනවා. ඒක එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. තුන්වෙනි අවස්ථාවේ ට්‍රොලියේ චලිත ස්වභාවය විස්තර කරන නිව්ටන් නියමයට නිව්ටන්ගේ දෙවන නියමය කියලා දීලා තියෙනවා. හරි. දැන් බලන්න පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මොකද වෙන්නේ? බරක් එල්ලෙනවා. එතකොට ඒක ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට එනවා බර. ගුරුත්වාකර්ෂණ බලය යටතේ බර පහළට ඇදෙනකොට මොකද වෙන්නේ? වස්තුව ත්වරණයකට ලක් වෙනවා. ඒ කියන්නේ ගුරුත්ව ත්වරණයේ ක්‍රියාත්මක වෙන්නේ වස්තුව මත. අපි වස්තුව පොඩි නම් පල්ලෙහාට අතහැරියොත් ගුරුත්ව ත්වරණය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේක මත ගුරුත්ව ත්වරණය ක්‍රියාත්මක වෙනවා. කියන්නේ ට්‍රොලිය ත්වරණයකින් තමයි ගමන් කරන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේ තියෙන්නේ ඒකාකාර ත්වරණය. ත්වරණය කෙරෙහි බලපාන සාධකයක් තමයි එකක් අපි කියනවා යොදන බලය, අනිත් එක තමයි ස්කන්ධය කියන්නේ. ඒතර මෙතනදී බලය තමයි බලපාන්නේ ත්වරණය කෙරෙහි. එහෙනම් ඒ නිව්ටන්ගේ දෙවෙනි නියමය. හරිද? එහෙනම් දෙවෙනි නියමය කියන එක තමයි මෙතන එන්නේ. මොකද්ද දෙවෙනි නියමයෙන් කියවෙන්නේ අපිට මතක ඇති? වස්තුවක් මත ඇතිවන ත්වරණය ඒ මතයේ දෙන අසන්තුලිත බාහිර බලයට අනුලෝම සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික වේ කියලා කියනවා. ඔබට මතක ඇති අනුව අපි ගොඩනගාගත්ත සම්බන්ධතාවයක් x සමානයි ma කියලා. ඉතින් නිව්ටන්ගේ දෙවෙනි නියමය. එහෙනම් දෙවෙනි කොටුවට එන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන්නේ. දෙවෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? දෙපැත්තෙම තියෙන ස්කන්ධයන්ගෙන් වස්තුවට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වස්තුව චලනය වෙනවා. ඊතලෙන් පෙන්නලා තියෙන්නේ වස්තුව චලනය වෙනවා කියලා. එහෙනම් දැන් අර ත්වරණයකින් ඇතිවෙච්ච බලය ට්‍රොලියට ලැබෙනවා. ඒ නිසා ට්‍රොලිය චලනය වෙනවා. කොහොමද? ඒකාකාර ප්‍රවේගය. ඒතකොට ට්‍රොලිය යන්නේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා කියන්නේ එතන ක්‍රියාත්මක වෙන නිව්ටන්ගේ පළමුවන නියමය. මොකද නිව්ටන් කියන්නේ පළවෙනි නියමයේදී වස්තුවක් මත අසන්තුලිත බාහිර බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ද නැත්නම් එම ප්‍රවේගයෙන්ද චලනය වේ කියලා කියන්නේ. එhmenan ඔන්න දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේ නම් මොකද වෙන්නේ? දැන් ස්කන්ධය ගිහිල්ලා අපි බලය යොදපු ස්කන්ධය පල්ලෙහා නැවතිලා ට්‍රොලිය චලනය වෙනකොට අනිත් ස්කන්ධය ඉදිරියට ඉහළට එස වෙනවා. ඒ කියන්නේ දැන් ට්‍රොලිය යන වේගෙට මෙහෙම බරක් එනවා පිටිපස්සේ. පිටිපස්සෙන් බරක් එනවා කියලා කියන්නේ ට්‍රොලිය ඇදීමකට ලක් වෙනවනේ. එහෙමනම් ට්‍රොලියේ ගමන් කරන වේගය අඩු වෙනවා. ඒතර වේගය අඩු වෙන්නේ ඒකාකාරව.
ඒ නිසා අපි එතනදී වෙන්නේ මොකද්ද? ඒකාකාර මන්දනයක් සිද්ධ වෙනවා. ඒකාකාර මන්දනය. එහෙනම් ඔන්න ඔය කොටස් පහ ලියලා තියෙනවා. ඔබට ලකුණු 5ක් හම්බ වෙනවා. පැහැදිලිද? දෙවෙනි කොටස. ඉහත එක් අවස්ථාවකදී ට්‍රොලියට මේසය මත සෙන්ටිමීටර් 50ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීමට තප්පර 5ක් ගත වේ. ට්‍රොලිය ගමන් කර ඒකාකාර ප්‍රවේගය සොයන්න. එහෙනම් ට්‍රොලිය ගමන් කරපු විස්ථාපනය දීලා තියෙනවා, ගත වෙච්ච කාලය දීලා තියෙනවා. එහෙනම් අහන්නේ ප්‍රවේගය. පද ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය බෙදීම කාලය කියන්නේ. විස්ථාපනය සෙන්ටිමීටර් 50යි. සාමාන්‍යයෙන් අපි සෙන්ටිමීටර් කියන එක දාන්න ඕනේ මීටර වලින්. ඒතර මීටර නම් අපිට දාන්න පුළුවන් 0.5යි. සම්මත ඒකක වලින් පිළිතුරු ගන්න එක වඩා හොඳයි. ඒතර සෙන්ටිමීටර් 5යි. කාලය තප්පර 5යි. කාලය තප්පර 5යි. එහෙමනම් ප්‍රවේගය නම් මොකද්ද? 0.1යි ms ඍණ 1. තත්පරයට මීටර් 0.1යි. ඔන්න ප්‍රවේගය. ඔක තමයි නිවැරදි පිළිතුර. කාට හරි මේක මේ විදිහට ලියන්න පුළුවන්. මොකද්ද? මෙතන අපි දානවා සෙන්ටිමීටර් 50යි කියලා දානවා. කාලය තත්පර 5යි කියලා දානවා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? 10යි. එතකොට මොකද වෙන්නේ? සෙන්ටිමීටර් තත්පරයට cms ඍණ 1 කියලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බොහෝ අවස්ථාවලදී අපි බලාපොරොත්තු වෙන්නේ සම්මත ඒකක වලින් ලකුණු ගන්න. ඒතර එහෙනම් මෙතනදී ඔබ ආදේශ කළා තියෙනවා නම් ඔබට ලකුණු එකක් හම්බ වෙනවා. ආදේශ කළා තියෙනවා නම් මේක හෝ මේක. ඊළඟට මොකද්ද? මේ අවසාන පිළිතුර ලබා ගත්තට ලකුණු එකක් හම්බ වෙනවා. එහෙනම් ලකුණු දෙකක් ඔබට ලැබිලා තියෙනවා. B කොටස. තිරස් පෘෂ්ඨයක් හා ඒ මත තබා ඇති වස්තුවක් අතර ඝර්ෂණ බලය හෙවත් වෙනස් වන ආකාරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ගණකා බැහැති ලී කුට්ටියක් රූපයේ දක්වා ඇත. ලී කුට්ටිය තන්තුවක් මගින් නිව්ටන් තරාදියට සම්බන්ධ කර F තිරස් බාහිර බලයක් යොදනු ලැබේ. F බලයේ අගය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරමින් පරීක්ෂණය සිදු කෙරේ කියලා කියනවා. ඔයගලන්ට පේනවා ලී කුට්ටියක් දීලා තියෙනවා. මේ ලී කුට්ටියට දුර තරාදියක් සම්බන්ධ කරලා මේ දුර තරාදිය මගින් බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඊළඟට මෙතනදී දීලා තියෙනවා බලයන් දෙකක් දීලා තියෙනවා මේ විදිහට. මේ තිරස් මේසයක් මත තමයි මේක තියලා තියෙන්නේ. හරිද? R සහ W මගින් දැක්වෙන බල නම් කරන්නේ. W අපි දන්නවා W කියන්නේ මොකද්ද? weight. weight කියන්නේ බර. බර කියන එක තමයි W කියලා කියන්නේ. නැත්නම් කාටද කියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්න පුළුවන්. බර නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය. R කියන්නේ මොකද්ද? ඉහළට ක්‍රියාත්මක වන බලය අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියනවා. හරිද? එහෙනම් R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව නැත්නම් ප්‍රතික්‍රියා බලය කියලා කාටද කියන්න පුළුවන්. හරිද? රියැක්ෂන් ෆෝස් කියලා කියනවා. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා බලන්න. ලකුණු දෙක හම්බ වෙන්නේ බර ලකුණු ගන්නවටයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියනවා. දෙවෙනි කොටස. F බලය, ඒ කියන්නේ මේ පැත්තට යොදපු බලය ශුන්‍යයේ සිට එක්තරා අගයක් දක්වා වැඩි කරන තෙක් ලී කුට්ටිය නිශ්චලව පවතී. චලිතය ආරම්භීමට පෙර ලී කුට්ටිය මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය හඳුන්වන නම කුමක්ද කියලා. අපි දන්නවා ඝර්ෂණ බලයේ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි චලනය වීමට පෙර යෙදිච්ච ඝර්ෂණ බලය, ඊළඟට චලනය වන මොහොතේ යෙදෙන ඝර්ෂණ බලය, ඊළඟට චලනයෙන් පසු ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. චලනය ආරම්භීමට පෙර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණය කියලා කියනවා. ස්ථිතික ඝර්ෂණය. මොන මේක දැන් බලය වැඩි කරගෙන යනකොට මේක චලනය වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. දැන් යාන්තම් චලනය වීම පටන් ගන්න අවස්ථාවේදී තියෙන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය. ඊළඟට චලනය වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. එහෙනම් මෙතන තියෙන්නේ අහන්නේ මේක චලනය වුණේ නැහැ තාම. එහෙනම් දැන් ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. එක ලකුණක් හම්බුනේ. ඊළඟ කොටසේ අහනවා චලිත වීම ආරම්භ වන මොහොතේදී ලී කුට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය උපරිම අගයකට ළඟා වේ.
චලිත වීම ආරම්භ වන අවස්ථාවේදී අන්න ඒ ඝර්ෂණ බලය උපරිම අගයකට ළඟා වෙනවා. එම උපරිම ඝර්ෂණ බලය හඳුන්වන නම මම දැන් ඉස්සෙල්ලා කිව්වා. චලනය වීම ආරම්භ වෙන අවස්ථාවේදී තියෙන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන එක තියෙන්නේ. එක ලකුණක් හම්බ වෙනවා. ඒකේ B කොටස අහනවා එම ඝර්ෂණ බලයේ විශාලත්වය රඳා පවතින සාධක දෙකක් කියන්නේ. අපි දන්නවා ඝර්ෂණ බලය කෙරේ බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව, අනිත් එක තමයි ගැටෙන පෘෂ්ඨවල ස්වභාවය. ඝර්ෂණය කෙරේ බලපාන සාධක දෙකයි. එකක් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව නැත්නම් අභිලම්බ තෙරපුම් බලය කියන එක. අනිත් එක තමයි ගැටෙන පෘෂ්ඨවල ස්වභාවය කියන්නේ. රළු හෝ සිනිඳු කියන ස්වභාවය මත බලපාන. නොයි දෙක තමයි ලකුණු දෙකක් ලැබෙනවා. ඉහත B ඔබ සඳහන් කළ එක් සාධකයක් වෙනස් කිරීමට ප්‍රායෝගිකව යොදාගත හැකි ක්‍රමයක් යෝජනා කරන්න. මොකද කරන්න පුළුවන්? මේ සාධක එකක් වෙනස් කරන්න. අපි අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් කරන්න නම් අපිට පුළුවන් මේ ලී කුට්ටිය උඩින් තවත් ලී කුට්ටියක් තියන්න පුළුවන්. මේ වගේම ලී කුට්ටියක් තියුවොත් මොකද වෙන්නේ? ඝර්ෂණ බලය වැඩි වීම සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න එකක් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න පුළුවන් මේකේ පෘෂ්ඨයේ ස්වභාවය බලන්න. මේක යටට අපිට රළු වැලක පදාසියක් අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පෘෂ්ඨය හොඳට සුමට කරන්න පුළුවන්. මතකද අපි පරීක්ෂා කරා වැලි කඩදාසි අවස්ථා තුනකදී වෙනස් ප්‍රමාණයන්ගෙන් යුතු වැලි කඩදාසි අලවලා තමයි මේ චලනය කිරීම සිද්ධ කරන්නේ. එහෙමනම් මෙතන රළු වැලි කඩදාසියක් අලවලා ඔබට පුළුවන් මේ ස්වභාවය වෙනස් කරන්න. එහෙම නැත්නම් මේක මත පරක් යොදලා මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් ඒකට ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා මේ අවස්ථාව සඳහන් කරා. හොඳයි එහෙනම් ඒ ප්‍රශ්නයේ පිළිතුරු තමයි ඔය අපි කතා කරන්නේ. දැන් ඔබට පළවෙනි කොටස නැත්නම් අපි A කොටස එහෙම නැත්නම් ව්‍යුහගත රචනා කොටසේ ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරලා තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 60ක් හම්බ වෙනවා. එවනම් අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු 2020 දෙවෙනි කොටසේ B කොටස නැත්නම් රචනා කොටසේ ප්‍රශ්න සම්බන්ධව. ආයුබෝවන්.